හරි. එහෙනම් ඉතින් අපි දැන් බලමු මානව ආවේනය ගැන තොරතුරු ටිකක්. මානව ආවේනය. මිනිසාගේ ආවේනික ලක්ෂණ සම්ප්‍රේෂණය වීමේ ක්‍රියාවලිය ගැන පොඩි අදහසක් ගන්න අපි උත්සාහ කරමු. මේක උසස් පෙළ පන්තිවල තියෙන තරම් මහා පරිමාණ ඥාන එකක් නෙමෙයි. අපේ පන්තිවල ගැලපෙන මට්ටමේ දලා දහසක් ලබා ගන්න උත්සාහ කරනවා. මෙතෙන්දී ආවේනික ලක්ෂණ සම්ප්‍රේෂණය වීම සම්බන්ධයෙන් පොදු නිර්වචන දෙකකට අපි ඉස්සෙල්ලා යන්න හදනවා. එකක් තමයි ආවේනී, අනිත් තමයි ප්‍රවේණී. ආවේනී කියන්නේ මොකක්ද? ප්‍රවේණී කියන්නේ මොකක්ද කියලා අපි ඉස්සෙල්ලා දැනගෙන ඉන්න බලමු. ආවේනී. මොකක්ද ආවේනී කියන්නේ? මේ කියන්නේ ආවේනික හේවත් ආවේනික හේවත් පරම්පරාවෙන් පරම්පරාවට උරුම වන ලක්ෂණ. ආවේනික හේවත් පරම්පරාවෙන් පරම්පරාවට උරුම වන ලක්ෂණ සම්ප්‍රේෂණය වීම. ඒ කියන්නේ ආවේනික ලක්ෂණ එක් පරම්පරාවකින් තවත් පරම්පරාවකට පරම්පරාවකින් කියලා එක් ආවේනික ලක්ෂණ එක් පරම්පරාවකින් තවත් පරම්පරාවකට උරුම වීම කියලා කියන්නේ ආවේනික ලක්ෂණ පරම්පරාවකින් තවත් පරම්පරාවකට උරුම. එතන යම් ලක්ෂණයක් පරම්පරාවකින් තවත් පරම්පරාවට උරුම වීම ආවේනික. ඔයා ගාවත් එහෙම ලක්ෂණ ගොඩක් තියෙනවා. ඊළඟට ප්‍රවේණී කියන එකකුත් වෙනවා. ප්‍රවේණී ආවේනික ලක්ෂණ එක් පරම්පරාවෙන් තවත් පරම්පරාවට උරුම වීමට කියන ආවේනික. ප්‍රවේණී කියන්නේ මේ ආවේනික ලක්ෂණ උරුම වීමේ ක්‍රියාව. ආවේනික ලක්ෂණ පරම්පරාව ඔස්සේ උරුම වීමේ ක්‍රියාවලියට කියන ප්‍රවේණී. ප්‍රවේණික තොරතුරු. ගබඩා වෙලා තියෙනවා කියලා නෙස්ටි පියර නෙස්ටි ගැන ඉගෙන ගනිද්දී පොඩි තොරතුරක් ගන්න අන්න ඒ වගේ එකක්. හරි. ප්‍රවේණී. මේකෙන් කියනවා ආවේනික ලක්ෂණ උරුම වීමේ එන සම්ප්‍රේෂණය වීමේ ක්‍රියාවලිය. උරුම වීමේ කියන එකට වඩා හොඳ සම්ප්‍රේෂණය වීමේ ක්‍රියාවලිය. ප්‍රවේණී දෙකම එක වගේ. ආවේනී හා ප්‍රවේණී කියනවාම පොඩි වෙනසක් තියෙනවා. ආවේනී කියන්නේ උරුම වන ලක්ෂණ එක් පරම්පරාවකින් තවත් පරම්පරාවට යන එක. උරුම වෙන එක. ප්‍රවේණී කියන්නේ ආවේනික ලක්ෂණ සම්ප්‍රේෂණයේ ක්‍රියාව. ආවේනික ලක්ෂණ සම්ප්‍රේෂණයේ ක්‍රියාව. ඒක ප්‍රවේණී. හරි. එතකොට ඕනම ජීවියෙකුගේ මේ සිදුවීම සිද්ධ වෙනවා. ඕනම කෙනෙක්. හරි. එතකොට ඕනම ජීවියෙකුගේ සිදුවන ක්‍රියාවලියක් තමයි අපි මේ පොඩ්ඩක් ඉගෙන ගන්න උත්සාහ කරන්නේ. මේ ජීවිය සතු ලක්ෂණ පරම්පරාවේ ඔස්සේ සම්ප්‍රේෂණය වීමක් සිද්ධ වෙනවා. හරි. එතකොට මේ ඔක්කොම කරන්නේ කවුද? නෙස්ටි තුළ තියෙන වර්ණ. ගන්නවනේ යම් කිසි ජීවි විශේෂයක් සතු නිශ්චිත බවක් තමයි ඒ යම් කිසි ජීවි විශේෂයක් සතු නිශ්චිත බවක් තමයි ඒ ජීවි විශේෂයේ දින වර්ණයේ ගණන වෙන සංඛ්‍යාව. කොච්චරක් තියෙනවද? වර්ණයේ සංඛ්‍යාව මිනිසා ගත්තොත් එහෙම යුගල් 23ක් වර්ණය 46යි. මේ වර්ණ දේහ තුල තමයි ලක්ෂණ තියෙන්නේ. ඒ ලක්ෂණ තමයි පරම්පරාවෙන් පරම්පරාවට උරුම වෙන්නේ. එතකොට ඔයාලා තියෙන ලක්ෂණය නම් ඔයාගේ දෙමාපියන් සතු ලක්ෂණ.
ඔයා මුළුමනින්ම අම්මා වගේවත් තාත්තා වගේවත් කෙනෙක් නෙමෙයි. අම්මගේ ලක්ෂණ තාත්තගේ ලක්ෂණ අතරමැදි ලක්ෂණ පෙන්වු කරපු එකක්. නමුත් මෙතන ලිංගික අපි කියනවා ලිංග නිර්ණය සම්බන්ධයෙන් එදින පොඩක් වෙනස්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් උදාහරණයක් අපි ගමු මිනිසා ගත්තොත් නෙස්ටියේ තුල අඩංගු වර්ණයේ සංඛ්‍යාව යුගල් 23 එතන වර්ණ දේහ 46 මිනිසා නෙස්ටිය තුල අඩංගු වර්ණයේ සංඛ්‍යාව යුගල් විදිහට ගත්තොත් 23 වර්ණ දේහ 46 මෙන්න මේකේ විශේෂ යෙදුමක් අපි කරගන්න ඕනේ. ජීවියාට තියෙන වර්ණයේ සංඛ්‍යාව වෙනස්. ඒ කියන්නේ ඔයාට පොතේ තියෙනවා ශාක ටිකක් චිම්පන්සියාගේ තියෙන 48ක් මිනිසාගේ 46යි. ඊළඟට කාප් මත්ස්‍යයාගේ තියෙන 104ක් වර්ණ දේහ. හරි? මීයගේ තියෙන වර්ණයේ 40ක්. අශ්වයාගේ තියෙන වර්ණයේ 33ක්. කල්ෂාගේ තියෙන වර්ණයේ 24ක්. මේක කියලා තියෙනවා. ඒකට යම් කිසි ජීවි විශේෂයක නෙස්ටියේ තියෙන වර්ණ දේහ යුගල් ගණන හෙවත් එහෙම නැත්නම් වර්ණ දේහ ගණන ජෝඩු නම් කීයක්ද වර්ණ දේහ නම් කීයක්ද ඒක නියමයි. මිනිසාගේ වර්ණ දේහ අපි ගත්තොත් අපි මෙන්න මේ විදිහට බෙදා ගන්න පුළුවන්. හරි? මිනිසාගේ වර්ණ දේහ. හරි? අපි බෙදනවා කොටස් දෙකකට. අලිංග වර්ණ දේහ. ආයි බෙදනවා ලිංග වර්ණ දේහ. අලිංග වර්ණ දේහ යුගල් 22යි. කොට වර්ණ දේහ 44යි. ලිංග වර්ණ දේහ යුගල් 1යි. වර්ණ දේහ 2යි. ඔන්න කෙටි ප්‍රශ්න හම්බෙයි. ලිංග වර්ණ දේහ යුගල් සංඛ්‍යා වන්නේ. ඕක ගහලා අරන ළමයි ඔක්කොම කියලා 23යි. එහෙනම් මුළු වර්ණයේ සියල්ලේම ලිංග නිර්ණය වෙන්න එපායි. ලිංගික ලක්ෂණ තියෙන්න ඕන එහෙම වෙන්නේ නැහැ. එතකොට මිනිසාගේ වර්ණ දේහ වලින් අලිංග වර්ණ දේහ වල 22ක් තියෙනවා. එතකොට ලිංග නිර්ණය හැර වෙනත් ලක්ෂණ සියල්ලම තීරණය කරන වර්ණ දේහ වල 22කකි. ලිංග වර්ණ දේහ යුගල් එක. එක යුගලයක්. එකක් අම්මගේ එකක් තාත්තගේ. එතකොට මේ ලැබෙන්නේ කොහොමද කියලා අපිට වෙනම බලන්න පුළුවන්. right? ඔන්නේ ඔනයි මිනිසාගේ වර්ණය ගත්තාම අලිංග වර්ණය යුගල් 22යි වර්ණය 44යි ලිංග වර්ණය යුගල් 1යි වර්ණය යුගල් වර්ණය 2යි වර්ණය යුගල් 22ක් කියන්නේ වර්ණය 44ක් ජෝඩු 22යි ජෝඩු 1යි වර්ණය 2යි right? මේක සටහන් කරගන්නකො. පුතේ මේ අලිංග වර්ණය වලට තව නමක් තියෙනවා. ඒකටම කියනවා දෛනික කියලා. අපි ඒක එතනම දාමුකෝ. ඒක වෙන වචනයක්. ඒකටම හඳුනන දාන තව එකක්. දෛනික වර්ණය. අනිත් එක ලිංග වර්ණය. එතකොට මේ වර්ණ දේවල ඥාන කොච්චරනම් ඇද්ද කියලා කල්පනා කරන්න. එක වර්ණ දේයක ඥාන ගොඩක් තියෙනවා. යුගල් 22ක ඥාන කොච්චරනම් ඇද්ද? ඊළඟට අපි පොඩ්ඩක් ඉගෙන ගන්න උත්සාහ කරමු මෙන්න මේ මිනිසාගේ ලිංග වර්ණ දේහ ගැන. එතකොට පුතේ මිනිසාගේ ලිංග වර්ණ දේහ කියලා කියවුවාම මිනිසාට ලිංග වර්ණ දේහ තියෙනවා X හා Y කියලා. මිනිසාගේ
ලිංග වර්ණය ආකාර දෙකයි. එනම් x හා y ලෙස. නිසා ලිංග වර්ණය ආකාර දෙකයි. තමයි x අනික තමයි y. පුතේ මේකේ x කියන වර්ණ දෙක දිගින් වැඩි. x වර්ණ දෙක දිගින් වැඩි එක. हरी y වර්ණ දෙක සාපේක්ෂව කෙටි. සාපේක්ෂව කෙටි. තේරුම් ගන්න හැකිනේ පුතේ x වර්ණ දෙක දිගයි. y වර්ණ දෙක සාපේක්ෂව කෙටි. කාට වඩාද x ට සාපේක්ෂව. ඒක වань පොතේ තියෙනවා චූටි සටහනක්. ඕන බලන්නකෝ පිටු අංක 184 xx. හරි ස්ත්‍රීගේ අලිංග වර්ණ දෙක යුගල 22 හා ලිංග වර්ණ දෙක යුගල. පිරිමේකුවේ අලිංග වර්ණ දෙක යුගල 22 හා ලිංග වර්ණ දෙක යුගල x y y යුග පුංචියට තියෙනවා. හොඳයි. එහෙම ගත්තාම අපිට ගැහැණු පිරිමි ලැබෙන්නේ කොහොමද? අන්න ඒක තමයි දැන් මේකේ කාර්යය. ප්‍රජනනයේදී ප්‍රජනක පාඨකවල ඩිම්බ කෝෂය තුළ ඩිම්බ හැදෙනවා. වෘෂණ තුල හැදෙනවා ශුක්‍රාණු. එතකොට සාමාන්‍යයෙන් අපි කියන්නේ එක ඩිම්බයයි හැදෙන්නේ කියලා. වරකට. එතකොට ඒකේ තියෙන x ජන්මාන x වර්ග දෙකක් විතරක් තියෙනවා. එතකොට ශුක්‍රාණු හැදෙනවා මිලියන ගානක්. මේ මිලියන ගානේ භාගයක් x වර්ගයේ සහිත ශුක්‍රාණු අනික y වර්ගයේ සහිත ශුක්‍රාණු. එතකොට ඒ දෙක සංසේචනය වුණාම x හෝ xy විදියට තමයි එන්නේ. මෙහෙම ගත්තාම ඒ අණුව හරි ගැහැණු බව පෙන්වන්නේ x වලින්. පිරිමි බව පෙන්වන්නේ x y වලින්. දැන් x වර්ණ දෙක සාපේක්ෂව දිගින් වැඩි සමානයි කියලානේ කියන්නේ x. මෙයා අර x එකමයි. y එක තමයි චූටි. y. මේ මොනවද? xy. එතකොට ඔයාලට පේනව නේද? දැන් මෙන්න මේ x එකේ යම් ජානවත් ටිකක් තියෙනවා නම් එහෙම ඒ යාන් ටික මෙයාට තියෙන්න බෑනේ. මෙයා ඊට සාපේක්ෂව කෙටි. නිසා මෙයාගේ මේ x වල තියෙන යාන මෙයා ගාව තියෙන්න බෑ. දැන් මෙතන x වල තියෙනවා නම් යම් යාන ටිකක් ඒ යානම මේකේ තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් නිල් යාන තියෙන්න පුළුවන්. right? මේ x කියන වර්ණ දෙහි තියෙන යානම මේ x එකේ තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ x එකේ තියෙන ඒවේ නිලින යාන අනිත් x එකේ තියෙන්න පුළුවන්. එතකොට එහෙම ගත්තම ඔයාලට පේනවද ගැහැණු කියන එකේ මේ x වර්ණ දෙහි තියෙන වර්ණ දේවල නිලින ඥාන මේකේ තිබුණා. ඒ නිලින ඥාන පෙන්වන්නේ නැහැ. මේකේ තියෙන ප්‍රමුඛ ඥාන විතරයි පෙන්වන්නේ. ඒ නිසා හැංගිලා ඉන්න පුළුවන් ඒ ඥාන. නමුත් පිරිමි වලට ගියාම තියෙන ප්‍රශ්නේ බලන්න. මේ x කියන වර්ණ දේය මත නිලින ඥානයක් තිබුණොත් කෙලින් මේක එළියට පෙන්නනවා. කෙලින්ම පෙන්නනවා. ඒක ගැටලුවක්. හරි? දැන් මෙතන x නේ පුතේ. දැන් අපි හිතුව මෙන්න මේකේ කැපිටල් H කියලා ඥානයක් තිබුණා කියලා. මේකේ තිබුණ කියලා සිම්පල් H කියලා එකක්. අවුලක් නැහැ. කැපිටල් H එක පෙන්නනවා සිම්පල් H එක පෙන්නන්නේ නැහැ. හරිනේ? ඒ නිසා නිලින් ඥාන හැංගිලා ඉන්නවා. මෙතෙන් ආවම මොකද වෙන්නේ? ආ සිම්පල් H විතර නම් තියෙන්නේ. එයාම පෙන්නනවා. නිලින් ඥානෙ පෙන්නනවා. ලෝක ගැට. right?
තේරුම් ගත්ත හැකිනේ පුතේ. මේක අපි පස්සේ යොදා ගන්න නිසා දැනට අපි මේක අවශ්‍ය නැහැ. එහෙනම් ගැහැණු කියන්නේ XX. පිරිමි කියන්නේ XY. ඒතර මතක තියාගන්න මේ XX කියන්නේ ලිංග වර්ණය විතරයි. XY කියන්නේ ලිංග වර්ණය විතරයි. අලිංග වර්ණය තව ගොඩක් තියෙනවා. right? ඔය චුට්ට සටහන් කරගන්නකො. right. එතකොට පුතේ මෙන්න මෙහෙම එකක් වෙනන්න ජන්මානුජනනයේදී ජන්මානු හැදෙද්දී අපි ගුණ විභාජනය මීට කලින් ඉගෙනගෙන තියෙනවා. එතකොට වර්ණ දෙය 46ක් තියෙනවා නම් මට මතකයි මේක මේ මතක් කරලා දෙනවා විතරයි. ජන්මානුජනනයේදී මතකද ගුණ විභාජනය අපි ඉගෙන ගනිද්දී මාතෘ සෛලයක වර්ණය 46ක් තිබුණා. ගුණ විභාජනයෙන් මෙතන වර්ණය 23යි වෙනවා. ආයේ අනුන විභාජනයෙන් 23 ඒවා 4ක් බවට පත් වෙනවා කියලා අපි ඉගෙනගෙන තියෙනවා. මේක උනනය මේක අනුනනය අවස්ථාව. ජන්මානු ජනනයේ උණු විභාජනයේ අදියර දෙකයිනේ පළවෙනි අදියර උණනේ දෙවෙනි අදියර අනුනනේ. එතකොට මෙන්න මේ එක්කෙනෙක්ව අපි පොඩ්ඩක් සැලකීමට ගන්නවා මේ අපේ වාසියට. හරි 23. කවුද මේ ජන්මානු? අපි හිතමු ඩිංගයක් පොසුක් කරනවා කියලා. මෙන්න මේක ඇතුලේ මම මේක මකනවා පිටේ අන්තිමට දෙන්නේ නැහැ වට කියලා දෙන්න විතරයි. හරි. මෙන්න මේක ඇතුලේ තියෙනවා අලිංග වර්ණ දේහ 22ක් සහ ලිංග වර්ණ දේහ 1ක්. එහෙමයි ඔය ඉස්සර හැදෙන්නේ. මේ ජන්මානුනේ පුතේ ජන්මානු. මේ ජන්මානුවේ අලිංග වර්ණ දේහ 22කුත් ලිංග වර්ණ දේහ 1කුත් තියෙනවා. එතකොට ඔය වගේම තමයි ජන්මානුවන් එකතු වෙන්නේ පුතේ. නේද? ලිංග ප්‍රජනනයේදී මේ ජන්මානු. ඒකෙත් තියෙන්නේ අලිංග වර්ණ දේහ 22ක් සහ ලිංග වර්ණ දේහ 1ක්. දැන් මේක සංසේචනයේදී වෙන දෙයක් ගැන අදහසක් ගන්න පුළුවන් නේ පුතේ. 46 හැදෙනේදී මේ දෙක එකතු වෙනවා. 46යි. 46යි වර්ණ දේහ 23යි. එතකොට මේ 46න් 44ක් ඔන්න බලන්නකො. 22 දාන 22. 44ක් අලිංග. 1 දාන 1. කීයද? 2යි. ලිංග. එතකොට 46 ආපහු වෙන හැටි. හරි? අලිංග වර්ණයේ මේ 22යි එකතු වෙනවා 44ක් වෙනවා යුගල් 22ක් වෙනවා. මෙතන යුගල් එකක් වෙනවා. මෙතන යුගල් 22යි. මෙතන යුගල් 1යි. මේ 10 මුල ඉගෙන ගත්ත එක නැවත මතක් කරලා විතරයි. මේක ගන්නේ නෑ. දැන් අපේ සටහන් කර විලේජ් ආයෙ වෙනවා එහෙම. right? එතකොට ජන්මානු එකතු වෙලා සංසේචනය වෙලා යුක්තාණුවක් හැදෙද්දී අර වර්ණ දෙක එකතු වෙන හැටි බලන්න. ජන්මාණුවක එක ජන්මාණුවක තියෙන්නේ අලිංග වර්ණ දෙක 22කුත් ලිංග වර්ණ එකකුත්. මේකෙත් එහෙමයි. අලිංග වර්ණ 22කුත් ලිංග එකකුත්. හොඳයි. මේක මහලා දානවා පුතා අපිට සටහන් කරගන්න එක. දැන් අපි මෙන්න මේ වගේ අදහසකට එමු. හරි? x කියන්නේ ගැහැණු. හරිද? එතකොට මේකෙදි x වර්ණ දේහ යුගල අපි කියමු සර්ව සමයි කියලා. සමයි. එහෙනම් සමානයි. සර්ව සමයි. දිග්ග පරාගයේ සර්ව සමයි කියලා හිතමු. එහෙම සර්ව සමයි නම් x වර්ණය වල සර්ව සමයි. එසේනම් x
एक X වර්ණ දේහයක අඩාන ජාන වලට සමාන හෝ නිලීන ජාන අනෙක් වර්ණ දේහය තුල තියෙන්න පුළුවන්. තුල තිබිය හැකියි. ජාන සමාන හෝ නිලීන ජාන අනෙක් වර්ණ දේහය තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට පුතේ අපිට මෙහෙම කියන්න පුළුවන් නේ අර මම කලින් කියන්නේ ඔන්නේ ඔන්නේ හරි පුතේ මේක x මේකත් x සමානයිනේ. මෙතන කැපිටල් H දාණය තිබිලා මෙතනත් කැපිටල් H දාණය තියෙනවා. එහෙනම් ඥාන දෙක සමානයි. හරි. එහෙම මෙහෙම වෙන්න බැරිද? පුළුවන්. කොහොමද? ඔන්න x අර වගේම සරල සමානයි. මෙතන මේකත් x මේකත් x. මේකේ කැපිටල් H තිබිලා මේකේ සිම්පල් H තියෙන්න පුළුවන්. හෝ මෙහෙම වෙන්න බැරිද? මේක x මේකත් x. මෙතන සිම්පල් H තිබිලා මෙතන සිම්පල් H තියෙන්න පුළුවන්. ඔන්න ඥාන කොහොමද තියෙන්න පුළුවන්? කිසි ප්‍රශ්නයක්. එතකොට ජන්මාණු හැදෙද්දී මේ දැන් ඩිම්බ හැදෙද්දී මොකද වෙන්නේ? මේ H එක වෙනම යනවා. මේ H එක වෙනම. මේ x වෙනම යනවා. මේ x වෙනම යනවා. ඒතර මෙතනත් තියෙන්නේ. ඒතර මෙතන මේ කැපිටල් H එක වෙනම යනවා. සිම්පල් H එකත් එක්ක ආරය. මේ දෙන්නේම සිම්පල් H ලා එක්ක යනවා. right? ඔන්න ඔහොම තියෙන්න පුළුවන්. xx ගහනවා. xy පිරුණා මොකද වෙන්නේ? ඔන්න එතන තමයි යන්නේ. එතකොට වර්ණ දෙකේ වල සරල සම නැහැ. හරි? හා. මේක සඳහන් කරනවා xx ගහනු x වර්ගයේ වල සරල සමයි කියලා අපි හිතමු. සරල සම වෙන්න පුළුවන්. සරල සම. එසේනම් x වර්ගයේ කඩන ඥාන වලට සමාන හෝ නිලීන ඥාන. අනෙක් වර්ගයේ තුල තියෙන්න පුළුවන්. ප්‍රමුඛ ඥානය හෝ නිලීන ඥාන. සමාන කියන්නේ මේක. ඒක වෙන වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක සමයුග්මකයි, මේක විෂමයුග්මකයි, මේක සමයුග්මකයි. right? සමයුග්මක, විෂමයුග්මක, සමයුග්මක. ඒක නෙවෙයි හරි. අපි එන xy පිරිමි වලට යමු. මේක සටහන් කරගන්න. ඔන්න අපි හිතුවා එහෙනම් එක ගැහැණුනේ පිරිමි xy p. එතකොට පුතේ මොකද වෙන්නේ? මෙහි x වර්ණ දේහය දිගින් වැඩි අතර y වර්ණ දේහය සාපේක්ෂව කෙටි. අපි ඉස්සෙල්ලත් එක කිව්වා. කෙටි. හරි. එම නිසා මොකද වෙන්නේ? එම නිසා x වර්ණ දේහය මත ඇති සියලු ජාන y වර්ණ දේහය මත හමු නොවේ. උදාහරණයක් විදිහට අපිට එහෙම කියයි. මාර වැඩේ. x වර්ණ දේහය දිගයි. හරි. y එක කෙටි. එතකොට මේකේ අපි හිතමු x වල කැපිටල් H තිබුණා කියලා y වල නැහැ. හරි? අපි හිතමු x වල සිම්පල් H තිබුණා කියලා y වල එහෙම එකක් නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? x වර්ණ දේහය තුල යම් ඥානයක් තියෙනවා නම් ඒක එළියට පෙන්නනවා. නිලීන ඥානයක් තිබුණා නම් ඒකත් පෙන්නලා අනේ දෙයනේ මේ මිනිස්සු යම් රෝග ලක්ෂණ පෙන්නනවා.
ඒක අපිට කියන්න පුළුවන් මෙහෙම. මේ නිසා X වර්ණ දේහය මත ඇති ප්‍රමුඛ හෝ නිලීන ජාන පිටතට පෙන්වුම් කරයි. ඔන්න ඉතින් මොකක්ද දැන් මෙතන තියෙන ප්‍රශ්නේ? නිලීන ඥානයක් තිබුණොත් ඒක යම් ආවේනික රෝගයක් නම් ඒක පිටතට පෙන්වුම් කරනවා. හරි? මෙහි නිලීන ඥානය ආවේනික රෝගයකට හේතු වෙනවා. එම රෝගය එම පරම්පරාවේදී පෙන්වුම් කරයි. මෙහි නිලීන ඥානය ආවේනික රෝගයකට හේතු වෙනවා නම් ඒ රෝගියන් පරම්පරාවට පෙන්වුම් කරනවා. ඔන්න වෙන නැස්පැත්තිය ගැන අදහසක් ගන්න පුළුවන් ඇති. හරිනේ පුතේ? right. එහෙනම් මේ චුට්ට අපි ලියන්න. දැන් අපි බලමු මේ ගැහැණු පිළිබව ඇතිවීම ගැන පුංචි සටහනක් ඉගෙන ගන්න. මේ බලන්න දරුවෝ. හරි. දැන් අපි බලමු එහෙනම් මිනිසාගේ ලිංග නිර්ණය සිද්ධ වෙන්නේ කොහොමද? පිරිමි. කොහොමද එන්නේ? XY පිරිමි කියන්නේ XY. ඒක අපි පෙන්නමු. X Y කියලා. ගැහැණු X X. तो අපි ටික පින්නේ ග්‍රවුන්ඩ් කරලා පැට්‍රෝල් එක ලෝමොත් ලේසි. X Y X Y මෙයා X X වාහේ දැන් මෙයා ජන්මාන හදාගන්න මොකද වෙන්නේ? ජන්මාන ටික අපි රවුම්. මේ පේරන්ට්ස්ලා ගැහන් පිළිම. විවාහය. මෙයාට හදන්න පුළුවන් ජන්මාන. මොනවද XY නම් ශුක්‍රාණු මිලියන ගාන. X මිලියන ගාන. මොනවද? Y. මෙයාට හදන්න පුළුවන් ඩිම්බ. ජන්මාන. එකක් හදන්න පුළුවන් වරට. ඒක මොනවද? X විතර. මේ ජන්මාන. මොනවද? ඩිම්බ. මේ ජන්මාන ශුක්‍රාණු. හරි? දැන් මොකද වෙන්නේ? දැන් මේවා එකතු වෙනවා. කොහොමද එකතු වෙන්නේ? මේ x එක මේ x එකතු වෙන්න පුළුවන්. මොකද එන්නේ x x. ඒ කියන්නේ ගැහැණු දුවෙක්. මේ x එක මෙයාට එකතු වෙන්න පුළුවන්. ඒනි කවුද බලන්න? ඒ තියෙන්නේ x x. ඒනේ ගැහැණු දුවෙක්. හරි? මෙයාත් එක්ක මෙයාව එකතු කරමු.
එතකොට එන්නේ කොහොමද? x කෙනෙක් එක්ක y. ඒ කියන්නේ පුතා. මොන ගැහැණු පිරිමිනියා පුතා කියනවා. කියන්නේ ගැහැණු නිසා. පිරිමි. මෙයාට එක්ක තියෙනවා. එතකොට එන්නේ x එක්ක y. මෙයා පිරිමි. ඒක ලැබෙන්න පුළුවන්. එක්ක ගැහැණු එක්ක පිරිමි. එකට එකයි. එවනේ 50%. 50යි 50. එහෙනම් ලැබෙන ළමයා එක්කෝ ගැහැණු ළමයි එක්ක පිරිමි ළමයි. යකෝ පූසෝ අම්බේ එහෙම බෑ ලැබෙනවා නම් එක්ක ගැහැණු ළමයි එක්ක පිරිමි. හරි? ඔන්න පිරිමි නම් xy. එතකොට x වර්ගයේ දිගයි y කොටයි. ගැහැණු නම් xx වර්ගයෙන් තිබුණ සම. දැන් එහෙමනම් අපි දැන් බලමු තියෙන්න පුළුවන් රූපානුදර්ශ හා ප්‍රවේදර්ශ ගැන. හරි? රෝගයට අදාළ ජාන වැඩි පුතේ කැමරාවට බලමු. රෝගයට අදාළ ජාන capital H නිරෝගී simple H රෝගී. හරි? ඔක තමයි ජාන. රෝගයට අදාළ ජාන capital H තිබුණොත් නිරෝගී, simple H තිබුණොත් රෝගී. එහෙනම් ඒ අනුව අපි බලමු හමුවන ප්‍රවේණි දර්ශ හා රූපානුදර්ශ. ප්‍රවේණි දර්ශ අදාළ ජාන ප්‍රවේණි දර්ශ හා රූපානුදර්ශ. පුතේ රෝගයට හේතු වෙන්නේ රෝගයට හේතු වන්නේ X වර්ණ දේහය මත පිහිටන නිලීන ජාල. රෝගයට හේතු වෙන්නේ X වර්ණ දේහය මත පිහිටන නිලීන ජාල. රෝගයට හේතු වෙන්නේ X වර්ණ දේහය මත පිහිටන නිලීන ජාල. ඒ අනුව අපිට පුළුවන් මෙහෙම ගන්න. ගැහැණු ඔක්කොම සියලුම ගැහැණු. ඒ අනුව x capital H න. එයා නිරෝගී ගැහැණු. තේරුම් ගත්ත හැකිනේ පුතේ. රෝගයේ දෙන x වර්ණයේ මත පිට නිරින ජාලය. capital H කියන්නේ නිරෝගීනේ. ඔහොම ගැහැණු තිබුණොත් නිරෝගී. ඊළඟට මෙහෙම තිබුණා. x capital H simple H. මේ වාහක ගැහැණු. ඊළඟට මෙහෙම තිබුණා. x simple H මේ ඉන්නේ රෝගී ගැහැණු. ඒ කියන්නේ මේ හිමොෆීලියාව නැති. මේ හිමොෆීලියා වාහක. මේ හිමොෆීලියා රෝගී ගැහැණු තිබුණා. හරි? රෝගී ගැහැණු. මේ රෝගී කියන්නේ හිමොෆීලියාව විතර. හිමොෆීලියාව ගැන විතරයි මේ කියන්නේ. මේ නිරෝගී ඒ කියන්නේ හිමොෆීලියා නොවන. අපි මේ මහදමුක එතකොට හරි. රෝගී හිමොෆීලියාව. ඔන්න එහෙනම් රෝගයට අදාළ ජාන H නිරෝගී හිමොෆීලියා නොවන simple H රෝගී හිමොෆීලියා වල. ඔන්න ගෑනු රෝගේ ඉන්නවා නම් ගෑනු ඉන්න පුළුවන් මේ ආකාරය විතරයි. හැබැයි මේ ප්‍රවේණ දර්ශය මේ රූපානුදර්ශය. අපිට පේන්නේ මේ තුන විතරයි. මේව අපිට පේන්නේ. ගෑණි ගැහණු කෙනෙක් කාන්තාව දුවෙක්
කවහරි දැක්කම XX capital H ද අපි දාන්නේ. XX capital H simple H ද කියලා අපි දාන්නේ. හැබැයි අපිට XX simple H කාන්තාව හම් වෙන්නේ නැහැ. රෝගී කාන්තාව නෙවෙයි. සමාජයේ නේ. ඒ නිසා මෙන්න මේ කට්ටිය නෑ කියලා අපිට හිතා ගන්න. මෙන්න මේක. මෙයාලා නෑ. එහෙම කෙනෙක් අපිට ඉදී හම්බෙන්නේ නෑ. අපිට හම්බෙන්නේ නැහැ මෙන්න මේ දෙකොල්ල. මේ දෙකොල්ලගෙන් ඔය ඉන්න කට්ටිය දුවලා කවුද කියන දන්නේ. මොකද අපිලාට මෙහිමයි වෙන්නේ. හරි? පරම්පරාවේ හම්බෙලා නොතිබුණු නිසා. එහෙනම් ඊළඟට අපි බලමු ඔය ගැහණු පිරිමි කොහොමද ඒ අනුව. හරි? මම මේක මෙහෙමම තියද්දි මේ යට එක විතරක් මකනවා. පුතා මේ ඔක්කොම සටහන් කරගන්නකෝ. හරි? එතකොට මම මෙන්න මේක මකලා පිරිමි අය සම්බන්ධයෙන් ලියනවා. හරි? අන්න මම මේක නෙක්වා. මේ චුටි විතරයි මකන්නේ. මම අර ටික එහෙම තියනවා. ඒක ආයෙ ලියන්නේ නැහැ. පුතා ඒකට පස්සේ මේක ලියනවා. හරි? ඊළඟට. ඒ අනුව මෙහෙම වෙන්න පුළුවන් අරකයි. ඊළඟට. X Y මෙතන කැපිටල් H තිබුණා. කවුද මේ? නිරෝගී පිරිමි. හරි? මෙහෙම තිබුණොත් අනේ යාන්ති මේ බලන්න අහිංසකයට යන කල්. Y මෙතන සිම්පල් H තිබුණොත් රෝගී පිරිමි. හැබැයි වාහක පිරිමි නෑ. ඇයි ඒ ස්වර දෙකක් නෑ. Y වල ඊට දාලා වෙනත් ඥානයක් නෑ. හරි? තේරුණාද පුතේ? මෙතන එතකොට පිරිමි ඉන්න පුළුවන් රූපානුදර්ශ දෙකයි ප්‍රවේණ දර්ශ දෙකයි. මේ ප්‍රවේණ දර්ශයේ නිරෝගී. වල පුතාලා ඔක්කොම මෙහෙමයි. මෙහෙමයි නෑ. පන්ති කවුරුවත් නෑ. මෙහෙම කෙනෙක් ඉඳලා එයා රෝගියෙක්. ඉංගුලේ රෝගියෙක්. එහෙම කෙනෙක් මට මගේ ජීවිතේට හම්බෙලා තියෙන වෙන මේ જાතිය එක්කෙනා. හරි? එක්කෙනා. හංගුපන්ති දරුවනා දාන ඇති ඒ සිතරිච වැඩ කරපු ඉස්කෝලේම මාත් වැඩ කරද්දී ඒ ඉස්කෝලේ පුතෙක් හිටියා මේ රෝගේ කරදුනෝ හැදුනේ කෙනෙක්. සනීප කරන්න බෑ තාම දුන්නට ඉන්න හොඳ තරුණයෙක් දැන්. පිටින් බලලා වෙනවා සුපිරි කෝල්ඩ්. නමුත් උට රෝගේ තියෙන සෙල්ලම් කරන්න දුවන්න පයින්න දඟලන්න නටන්න ඒව කරන්න බෑ. එහෙනම් අපි බලමු මේ රෝගිය දැන් පුරුම වෙන විදිය ගැන. එක උදාහරණයක්. රෝගියේ ඉස්සරහට පරම්පරාවට එන්න නම් අනිවාර්යයෙන්ම මව වාහක විය යුතුයි. ඒක විශේෂයි. හරි? ඒ කියන්නේ පුතේ රෝගය ඒ කියන්නේ මොකද්ද මේ? හිමෝෆීලියා. ප්‍රවේණිගත වීමට නම් ප්‍රවේණිගත වීමට නම් මොකද අනිවාර්යයි? අනිවාර්යයි මොකක්ද? මව වාහක විය යුතුයි. හරි. අපි බලමු එහෙනම් රෝගයේ උරුමන ආකාරය. රෝගයේ උරුම වෙන ආකාරය. ඕක පුතේ හැසරකෙලේ බලන්න. එහෙනම් නිරෝගී පියා වාහක මව පුතේ වාහක මව වාහක උනාට টොප් එකට ඉන්නවා වගේ තමයි පේන්නේ. මව නැරෙක් නම් මේ මිනිස්සයා කසාද බඳින්න නැහැ. හරි? නිරෝගී පියා නම් X Y මෙතන ඉන්නේ කැපිටල් H. මෙතන ඉන්නේ Y. වාහක මව නම් X කැපිටල් H. මෙතන මොකක්ද පුතේ? සිම්පල් H. වාහක මම කලින් දීලා ඇති. වාහක කාන්තාව. දැන් මේ පේරන්ට්ස් ලානේ පුතේ දෙමාපියෝ. මේගොල්ලෝ හදන ජන්මාන මොනවද? මම පොට්ටක් කොට කරනවා බෝඩ් එක යටින් ගන්න ඕන නිසා.
මේක ජන්මාණු දෙකක් හැදියාවි. මේකට ජන්මාණු දෙකක් හැදියාවි. හැබැයි මතක තියාගන්න ඕනි කාන්තාවක් ඩිම්බ වරකට හදන එකයි. දැන් මෙතන එනවා x කැපිටල් H එක. මොන ජන්මාණු? එයා ශුක්‍රාණු. අනිත් එක y. මෙතන හැදෙනවා දෙකක්. x කැපිටල් H. ඩිම්බ. මෙතන හැදෙනවා x සිම්පල් H. ඩිම්බ. එතකොට මේ දෙන්න ඩිම්බනේ පුතේ. මේ ශුක්‍රාණු. ජන්මාණු මේ දෙකම G. දැන් මේ එකතු වෙන විදියට බලමු. එකතු කරමුකෝ. හැම වෙලෙම ඩිම්බයක් ශුක්‍රාණුවක් එක්ක. මේ දෙන්නට එකතු වෙන්න බෑ. මේ දෙන්නට එකතු වෙන්න බෑ. මේ දෙන්නේ ඇත්තෙත් නෑ. බොහොම කලාතුරකින් තමයි එකවර දෙකක් ආවේ. ඒ නිසා මේ දෙන්නට එකතු වෙන්න බෑ. මෙයාට එකතු වෙච්ච හැටි මෙයා එක්ක. බලන්න බැරියෝ වෙන්නේ x කොහොමද එන්නේ? කැපිටල් H කැපිටල් H. එහෙනම් xx නම් නිරෝගී දුව. ඇයි xx නම් දුව, කැපිටල් H නම් නිරෝගී. දැන් මෙන්න මෙයාට එක්ක මෙන්න මෙයාට එකතු වෙන්න පුළුවන්. ඒක. එහෙම වුණොත් කොහොමද එන්නේ? x හරිනේ මෙයාට x හරියට x. මෙතන ඉන්නවා කැපිටල් H කෙනෙක්. මෙතන ඉන්නවා සිම්පල් H කෙනෙක්. එහෙනම් මේ කවුද? වාහක දුව. xx නිසා දුව, කැපිටල් H සිම්පල් H නිසා වාහකයි. අපිට පුළුවන් මෙයයි මෙයයි ගන්න. ඒ දෙන්න. එතකොට කොහොමද එන්නේ? මෙතන ඉන්නේ x කැපිටල් H අන්න පුතේ මෙතන y. ඒ කියන්නේ xy කියන්නේ පුතා. මෙයා නිරෝගී පුතා. ඇයි නිරෝගී වෙන්නේ? කැපිටල් H නිසා. පුතා වෙන්නේ xy නිසා. හරි? ඊළඟට මෙයාත් එක්ක මෙයා. කොහොමද ඒකේ? මෙතන x සිම්පල් H මේකේ y. මේ බලන්නකෝ xy නිසා පුතා, සිම්පල් H නිසා රෝගී. එහෙනම් මේ රෝගී පුතා. එහෙනම් පුතෙක්ගෙන් එක්කෙනෙක් රෝගී වීමේ අවදානමක් තියෙනවා. එක්කෙනෙක් රෝගී වීමේ අවදානමක් තියෙනවා. හොඳයි. තේරුම් ගන්න හැකි නේද මේක? right. එහෙනම් මේක හිමිට කරන්න.